සම්මා සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට. සිත් සතන් සනහන සදහම් අමාදියවර කොළොම්තොට ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සිට ලෝපුරා විසුරුවා හරින්ද්‍ර දැන් අප සූදානම් වන්නේ. සදැහැවතුනි, බෞද්ධ රූපවාහිනිය සෑම සන්ධ්‍යාවකම ඔබ වෙත ගෙනෙන සූත්‍ර ධර්ම දේශනාවයි මේ ආකාරයෙන් අදත් ආරම්භ වන්නේ. ඉතින් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අප සියලු දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩම ආවදාලේ අවසරයි පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි ගෞරවනීය දේශකයන්න් වහන්සේව নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. හෝමාගම ප්‍රගති මාවත පදිංචි පින්වත් චින්තක හා චම්මි යන දෙපළ සමගින් ධර්මා හෙන්රි පෙරේරා ඇතුළු පවුලේ පින්වත් පිරිස අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් තමන්ගේ සදැහැති දායකත්වය එක්කාසු කරන්නේ. ඉතින් මේ පිරිසට මේ අවස්ථාවට සම්බන්ධ වනට අවස්ථාව නොලැබුණත් ඔවුන් නියෝජනය කරමින් දෙහත් වට්ටි පිළිගැන්වීමයි දැන් සිද්ධ කිරීමට නියමිතව තිබෙන්නේ. හේවිසි කල ශිල්පීන් ශබ්ද පූජා පවත්වන අතරවාරයේදී දෙහත් වට්ටිය දැන් පිළිගැන්වීම සිද්ධ කෙරෙනවා. සාදු සාදු සාදු. දායක පිරිස වෙනුවෙන් එලෙසින් දෙහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කිරීමයි සිද්ධ කෙරුණේ. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව වී තිබෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් වන මහා යඤ්ඤ සූත්‍රය. ඉතින් ඒ ඇසුරින් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් අපි සියලු දෙනා දැන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වරක් සාදු නාද නංවා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී
ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ සජීවී සූත්‍ර ධර්ම දේශනාව සමග සම්බන්ධ වෙලා බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා මා මාතෘකාව හැටියට තෝරා ගත්තා අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ. එව නැත්නම් සත්තක නිපාතයේ 344 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන මහා යඤ්ඤ කියන සූත්‍ර දේශනාව. අපේ භාග්‍යවතුන් වහන්සේ කලෙක සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයක උග්ගත ශරීරස්ස කියලා බමුණෙක් ඇවිල්ලා නගපු කරුණක් මූලික කරගෙනයි මේ දේශනාව මේ විදියට දේශනා වුණේ. මේ බමුණ පින්වතුනි බ්‍රාහ්මණ ආගමී. බ්‍රාහ්මණ ආගමී බොහෝ දෙනෙකු ළඟ තිබිච්ච ආගමික සංකල්පයක් තමයි යාග කිරීම. සතුන් අරගෙන ඒ සතුන් මරලා දැවෙන ගිනි ගොඩකට දාලා දෙවියන්ට පූජා කරනවා. ඔවුන්ගේ ළඟ තිබෙනව විශ්වාසයක් ඒ තුලින් ඔවුන්ට ලොකු දියුණුවක් දෙවියන් සතුටු වෙලා ලබලා දෙනවා කියලා. මේ මහා යඤ්ඤ කියන සූත්‍රයේදී මේ උග්ගත ශරීරස්ස කියන බමුණත් ඔන්න ඔහොම යාගයක් සූදානම් කරා. වස්සන් 500ක්, වැසියන් 500ක්, එළුවන් 500ක්, ඌරන් 500ක්. මේ ප්‍රමාණ වශයෙන් අරගෙන ඔවුන්ව
නසලා ගිනි ගොඩකට දාන්න. නමුත් මේ බමුණට මේ කාර්ය කරාට තමන්ගේ හිත ඇතුලේ තමන්ට නොදැනීම පුංචි සැකයක් මේක පිළිබඳව තියෙනවා. මම මේ කරන දේ සැබෑවටම ආනිසංස ලැබෙන මහත්ඵල ලැබෙන දෙයක්ද? පින්වතුනි, ඒ කාලේ අන්‍ය ආගමිකයෝ අන්‍ය ශාස්තෘවරු පවා පිළි අරගෙන තිබිච්ච විශේෂ කරුණක් විශ්වාසයක් තමයි මේ ශාස්තෘවරු අතරින් ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියන එක. ඔවුන් නොදැනුවත්වම මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කරුණු පිළිබඳ ඔවුන් විශ්වාස කරා. මුළු ජම්බු දීපයේ පුරාවටම මුළු සක්වල තලයේම මුළු විශ්ව ධාතුවේම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ පැතිරලා ගියපු විශේෂ ගුණනාමයක් තමයි භාග්‍යවතුන් වහන්සේ සත්‍ය කතා කරනවා කියන එක. උන්වහන්සේ උදාහරණයකටවත් බොරුවක් කියන්නේ නැහැ. නෝ දෙයක් කියන්නේ නැහැ. ඌ දෙයක්මයි කියන්නේ. මේ උග්ගත ශරීරස්ස කියන බමුණත් යාගේ සියලුම කටයුතු සූදානම් කරලා මේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවොත් මට මොනවා හරි කරුණක් මේ කාරණාව සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේ හමුවට යනවා. පිටුතේ එහෙම පිනක් එහෙම යන්න සිතුවිල්ලක් ඇති වෙන්නෙම සසරේ පිනක් නිසා. බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න හරි හිත පැහැදින්නේ. තමන් මිත්‍යා දෘෂ්ටියක් කළත් ඒ මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන හරි බුදුරජාන් වහන්සේ හමුවට යන්න හිත ලැබෙන්නේ සසරේ පිනක් නිසා. ආන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ සසර ගමන් කරන සත්වයාට විශේෂ කරුණක් උන්වහන්සේ නිතරම මතක් කරනවා. මහණෙනි, නුඹලා ශ්‍රද්ධාවන්ත වෙන්න. සසරේ මේ ශ්‍රද්ධාව වඩාගෙන ආවොත් යම් තැනක තමන් අතරමං වුණොත් පින්වත්නි, ඒ අතරමං වෙච්ච තැනින් ඒ කෙනාව මුදවන්නට භාග්‍යවතුන් වහන්සේලා වෑයම් කරනවා. මේ එක අවස්ථාවක්. දැන් මේ බමුණට හිතුණ බුදුරජාණන් වහන්සේ බලන්න යන්න. ගිහිල්ලා මම කරන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්න. මෙන්න මේ අවස්ථාව පින්වතුනි අති විශේෂ අවස්ථාවක්. භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා ප්‍රශ්න අහන විදිය. අද බොහෝ දිනෙකට මෙන්න මේ අවස්ථාව මං හිතනවා අවබෝධ කර ගැනීම බොහෝ ප්‍රතිඵල ලැබෙනවා කියලා. බමුණ ගිල බුදුරජාණන් වහන්සේට සතුටු සාමීචී කතා බහක නිරත වුණා. දැන් ආචාර ගෝචර සම්පන්න අය තමන්ගේ හික්මීම උසස් ලෙස වඩාගෙන තියෙන අය කවදාවත් තමන් තව කෙනෙකුගෙන් යම් කටයුත්තක් කරගන්න යනවන කිසි කලෙක ඒ තමන් කරගන්න යන කටයුත්ත එක හෙලාම ගිහිලා කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කිව්වේ නෑ, ස්වාමීනි මම මෙන්න මේ ප්‍රශ්නයකට ආවේ, ඔබ වහන්සේ මේකට පිළිතුරක් දෙන්නේ. එහෙම කිව්වේ නෑ. අද පින්වතුනි
මේ ආචාර ගෝචර සම්පන්න බව බොහෝ දෙනෙක් අතින් ගිලිහිලා තියෙනවා කියලා අපිට පේනවා. ස්වාමින් වහන්සේ නමකට කතා කරනකොට උන්වහන්සේට ආමන්ත්‍රණය කරන වචන සමහර ලාවට බොහොම නොහික්මුණු ස්වභාවයක් තියෙනවා. සමහර වෙලාවට ලොකු පින්කම් සංවිධානය කරන අය හිතවත්කම වැඩි නිසාම හාමුදුරුවොත් එක්ක තියෙන ඇසුර වැඩි නිසාම ගෞරවයේ ගිලිහිලා තියෙනවා. එහෙම වෙලාවට ධර්මදේශනාවකට උනත් හාමුදුරු නමකට ආරාධනා කරනකොට අපේ හාමුදුරනේ අපට මේ බණක් යොදා ගන්නට ඕන. සමහර අය ඊටත් වඩා බොහොම පහත් ලීලාවෙන් කතා කරනවා. ඒ සම්බන්ධයෙන් අපට ඇහිලා තියෙනවා. අපට මේ අපි බණක් කරනම බණක් දාගන්න පුළුවන්ද? ඔබ වහන්සේට බලන්න අසවල් දවසේ ඉඩ තියෙනවද? අපි මෙහෙම ධර්මදේශනාවක් පවත්වනවා. එහෙම නෙවෙයි. උසස් ආචාර ගෝචර සම්පන්න පුද්ගලයෙකු ළඟ තියෙන විශේෂ ගුණයක් තමයි කෙනෙකුට කතා කරනකොට පළමු කොට ඒ කෙනාගේ සුව දුක් විමසනවා. කොහොමද? සුවෙන් ඉන්නවද? ඔබ වහන්සේ පහසුවෙන් ඉන්න වෙලාවක්ද? ඔබ වහන්සේත් එක්ක මට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද? මෙන්න මෙහෙම යම් උසස් බවකින් කතා කරලා ඊළඟට තමන්ගේ කාරණාව යොමු කිරීම ඊටාම වැදගත්. සමහර වෙලාවට තමන් කතා කරන කෙනා තමන් ඒ විදිහට කතා කරාට අනිත් පාර්ශවයේ තුලත් ගෞරවයක් නැති වෙන අවස්ථා තියෙන පුළුවන්. ඒක ඒ කෙනාගේ ළඟ තියෙන දුර්වලතාවය. අපි අපේ අඩුපාඩුකම් ටික හදාගත්තොත් ඒක අපේ සසරට හොඳයි. තවත් කෙනෙකුගේ ළඟ තියෙන අඩුපාඩුකම් ඔවුන් විසින් දුරු කරගත යුතු අඩුපාඩුකම්. මේවා අපේ නිවනට එක හිලේම බලපාන විශේෂ කරුණු. ආචාර ගෝචර සම්පන්න බව කෙනෙකු තුළ වැඩි දියුණු කර ගැනීම. දැන් භාග්‍යතුන් වහන්සේත් එක්ක එහෙම සතුරු සාමිච්චේ කතා බහ කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම බමුණ ප්‍රශ්නයක් අහනවා. සුතං මේතං බන්තේ සුතං මේතං බෝ ගෝතම අග්ගිස්ස ආදානං යෝපස්ස උස්සාපනං මහප්පලං හෝති මහානිසංසන්ති. පින්වත් ගෞතමයන් වහන්සේ මම අහලා තියෙනවා මේ ගිනි පිදීම ගිනි නැන්වීම මහත්ඵල ලැබෙන මහානිසංස ලැබෙන පිනක් කියලා. දැන් බමුණ අහන්නේ මොකද්ද? ස්වාමීනි මම අහලා තියෙනවා ගිනි පිදීම ගිනි නැංවීම මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් කියලා. බමුණ එහෙම ඇහුවම බුදුහාමුදුරුවෝ කියනවා මයාකෝ ඒතං බ්‍රාහ්මණ සුතං. බමුණ මමත් අහලා තියෙනවා අග්ගිස්ස ආදාන යෝපස්ස උස්සාපනං මහප්පල මහානිසංසං හෝති. මමත් බමුණ අහලා තියෙනවා මේ ගිනි පිදීම ගිනි නැංවීම මහත්ඵල මහානිසංස ලැබෙන පිනක් කියලා. දෙවෙනි වතාවෙත් බමුණ අහනවා සුතං මේතං බෝ ගෝතම අග්ගිස්ස ආදාන යෝපස්ස උස්සාපනං මහප්පලං හෝති මහානිසංසා. දෙවෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ අර විදියටම පිළිතුරු දෙනවා. තුන්වෙනි වතාවෙත් බමුණ අහනවා. තුන්වෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ අර විදියටම පිළිතුරු දෙනවා. දැන් බමුණ අන්තිම නිගමනයකට ආවා. බමුණගේ නිගමනය මොකද්ද? තයිදං බෝ ගෝතම සමේති බෝතෝ චේව ගෝතමස්ස
අම්හා කංච යදිදං සබ්බේන සබ්බන්ති. මම යම් කිසි දෙයක් අහලා තියෙනවා නම් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් ඒක අහලා තියෙනවා. එහෙනම් අපි දෙන්නගෙම ඇසීම සමානයි. බමුණ නිගමනයකට ආවා. එහෙමනම් මම කරන්න යන මේ කටයුත්ත නිවැරදි දෙයක්. බමුණ එතනින් නැගිටින්න හදනකොට ආනන්ද හාමුදුරුවෝ බමුණ ළඟට එනවා. ආනන්ද හාමුදුරුවෝ බමුණට කියනවා නකෝ බ්‍රාහ්මණ තථාගතා ඒවං පුච්චිතබ්බා. බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනකොට කවදාවත් ඔහොම අහන්න එපා. මම අහලා තියෙනවා ගිනි පුදන එක ගිනි නැංවීම මහත්ඵල මහානිසංස ලැබෙන පිනක් කියලා. බමුණ කවදාවත් ඔබ බලාපොරොත්තු වෙන පිළිතුර භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනකොට එහෙම අහන්න නැතුව මෙන්න මෙහෙම අහන්න. කොහොමද? අහංහි බෝ ගෝතම මම පින්වත් ගෞතමයන් වහන්සේ අග්ගින් ආදාතු කාමෝ ගිනි පුදන්න කැමති. යූපං උස්සාපේතු කාමෝ ගිනි නංවන්න කැමති. කෙනෙමි යාගය කරන්න කැමති කියන එක කියන්නේ. ඕවදුතමං බවං ගෝතමෝ අවවාද කරන සේක්වා පින්වත් ගෞතමයන් වහන්සේ අනුශාසතුමං භවං ගෝතමෝ අනුශාසනා කරන සේක්වා පින්වත් ගෞතමයන් වහන්සේ යං මම අස්ස දීගරත්තං හිතාය සුඛායාති. පින්වත් ගෞතමයන් වහන්සේ මට දීර්ඝ කාලීනව හිතසුව පිණිස සැප පිණිස හේතු වෙන කරුණක් සඳහා මට අවවාද අනුශාසනා කරන සේක්වා කියලා. අදත් පින්වතුනි මම අර කලින් මතක් කළා වගේ සමහර දිනෙක කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහනකොට මෙන්න මේ අයුරින් තමයි ප්‍රශ්නේ නගන්නේ. මම ඒක බොහෝ දෙනෙකුට ඊටාම වටිනා අවස්ථාවක් මෙන්න මේ කාරණාව අවබෝධ කර ගැනීම. සමහර අය ධර්මයේ තිබෙන කරුණ අවබෝධ කරගන්නෙත් නැහැ. ත්‍රිපිටක අට කතාව පරිවාර ග්‍රන්ථ කියවන්නෙත් නැහැ. ධර්මයට අනුකූලවම ධර්මදේශනා පවත්වන දේශකයන් වහන්සේලාගේ බණ අහන්නෙත් නැහැ. මේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව සමහර වෙලාවට තමන්ට හිතට එන හිතලු ධර්ම කරුණුසේ ප්‍රකාශ කරනවා. සමහරලාට පින්කමක් ගමු. දැන් පින්කම අවස්ථාවේ තමන්ට හිතෙනවා මෙන්න මෙහෙම පින්කමක් කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි. සමහර වෙලාවට සමහර අය පින්කම් කරනවා එක්කෝ අකැප දෙයක් දන් දීලා එහෙම නැත්තම් නුසුදුසු දෙයක් දන් දීලා තමයි පින්කම කරන්නේ. හැබැයි තමන්ට හිතෙනවා තමන් මේ කරන්න යන දේ වඩාත් ප්‍රතිඵලදායකයි කියලා. මොකද තමන්ගේ ඇහැට ඒ වෙලාවට පෙනෙන දේ තමන්ගේ ඥාණයට ගෝචර වෙනවා ඒක නිවැරදි කියලා. බොහෝ දිනෙකට අද යම් වැරදි මතයක් හිතට ආවනම් වැරදි දෙයක් කරා නම් ඒ වැරදි දේවල් කරපු වැරදි සිතුවිලි හිතෙච්ච බොහෝ දෙනෙකු ළඟ තිබිච්ච ප්‍රධානතම දුර්වලතාවයක් තමයි තමන්ගේ දැනුමට තමන්ගේ ඥාණයට තමන්ගේ හිතට එන අදහසට ඒ වෙලාවේදී ඉඩ දෙනවා. හැම වෙලාවකම බලන්නේ තමනුත් බුදුරජාණන් වහන්සේගේ ඥාණයට සමානයි වගේ. පිටුතුනි මෙන්න මේක හරියට අවබෝධ කරගත්තේ නැති වුණොත්
ධර්මය පවතින යුගයක පින්වතුනි අපි අසරණ වෙනවා. දැන් අපි උදාහරණයක් ගමු. ඔන්න සමහර අය කියනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා මේ අට කතාව පිළිබඳ වැරදි ආකාරයට රචනාවක්, ඒ කියන්නේ වැරදි විදියට මේ අට කතාව ලියලා කියලා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ ශාසනයට කරලා තියෙන අති විශාල හානියක් කියලා සමහර අය කියනවා. හැබැයි ඔහොම කියන අය අතරින් වැඩි දෙනෙකුගෙන් අහලා බැලුවොත් පින්වතුනි ඔය කිසිම කෙනෙක් අට කතාව කියවලා බලලා නෙවෙයි ඔය තීරණ වලට ඇවිල්ලා තියෙන්නේ. කවුරු හරි මිත්‍යා දෘෂ්ටික කෙනෙක් Tamanට හිතට ආපු මොනවා හරි මිත්‍යා දෘෂ්ටියක් යම් තැනක කියනවා. එහෙම කියලා ඒ මිත්‍යා දෘෂ්ටිය ඊළඟට පින්වතුනි ඔන්න ප්‍රසිද්ධ වෙනවා. ඊළඟට ඒ පිළිබඳ කරුණු කාරණා කිසිවක් හොයා බලන්නේ නැතුව පින්වතුනි ඊළඟට ඒ මතය සැබෑ ධර්ම මතයක් ලෙස දරනවා. පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයෝ නම් ධර්මයේ තිබෙන කරුණක් පිළිබඳ ඔබට අහන්න ලැබුණොත් මෙන්න මේ කරුණ වැරදි. කෙනෙක් කියනවා ත්‍රිපිටකයේ මෙන්න මේ කොටස් ටික වැරදි. අභිධර්මයේ බුදුරජාන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි. සමහර වෙලාවට ජාතක කතා ගැන සමහර ඇතැම් වියතුන් උගන්වද්දී ජාතක කතා උගන්වන්නේ ඒ කාලේ අතීතයේ මේ ලාංකික ජන සමාජයේ තිබිච්ච ගැමි කතා කියන නමින්. ඒවා රචනා ඒවා හුදෙක්ම අතිශයෝක්තියෙන් රචනා වෙච්ච කතා හැටියට තමයි උගන්වන්නේ. හැබැයි ශිෂ්‍යයෝ ඒවා ඉගෙනගෙන එතනින් එහා පැත්තට ජාතක කතා පිළිබඳ ඒ කරුණ සැබෑවක්ද කියලා විමසන්නේ නැතුව අර ශිෂ්‍යයෝ එළියට ඇවිල්ලා අනිත් අයටත් කියාගෙන යනවා අර මතයම. මෙන්න මේක පින්වතුනි ලොකු අඩුපාඩුවක් අපේ මේ ශාසනය තුළ තියෙන. මං අද මෙතනට එකතු කරගන්න උත්සාහ කරේ ඔය කොටස නෙමෙයි. දැන් සමහර අය මම අර කලින් මතක් කළා වගේ පින්කම් කරලා පින්කමක් ගැන හිතලා ඊළඟට පින්වතුනි අපෙන් ඇවිල්ලා අහනවා අපේ හාමුදුරනේ මම මෙන්න මෙහෙම දෙයක් කළා. මේක තාම හොඳයි නේද? එහෙම නැත්නම් ධර්මයේ තිබෙන කරුණක් පිළිබඳව හිතනවා. මට මෙන්න මෙහෙම දෙයක් හිතුණා. මට නම් හිතෙන්නේ මේක මෙහෙමම තමයි කියලා. මම එවැනි කරුණු අද මේ දේශනාවට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ කරුණු කියන්න ගියොත් සමහර අයට නින්දාවක් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා මම පොදුවේ මේ කාරණාව මේ වෙලාවේ ඔබට දේශනා කරන්න හිතුවේ. සමහර අය ඒ විදියට Tamanට හිතිච්ච යම් හිතලු ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මට මෙන්න මෙහෙම දෙයක් හිතුණා. මෙන්න මේක නිවැරදි නේද? මම මෙන්න මෙහෙම දෙයක් කළා. මට හිතෙනවා මේක ඊටාම මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් කියලා. පින්වතුනි එහෙම සමහරලාට අපෙන් අහනකොට අපි ගොඩක් අසරණ වෙනවා. මොකක් නිසාද? එකක් තමයි ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ නගන කෙනාට පිළිතුරක් දෙන්න ගියොත් පිළිතුර දෙන්න වෙන්නේ ධර්මයෙන්. ධර්මයේ තුලින් ඒ පිළිතුර ලබලා දෙනකොට ඔහු දරාගෙන හිටපු මතය වැරදි. එතකොට පින්වත්නි අපි ධර්මයේ කාරණාවක් කියනකොට ඔහුට හිතෙන්නේ තමන් දරපු අදහසට විරුද්ධ වුණා හාමුදුරුවෝ කියලා. එතකොට ඒ ද්වේෂ සහගත සිතුවිල්ලක් උපදිනවා නම් උපදින අපිත් එක්ක නෙවෙයි ධර්මයත් එක්ක. එතකොට පින්වතුනි ඔය හැම දෙයකටම වඩා හොඳම දේ තමයි මට නම් ඒ වෙලාවට හිතෙන්නේ කෙනෙක් එහෙම ප්‍රශ්නයක් නගපු වෙලාවට පිළිතුරක් දෙන්න බැරි අවස්ථාවක නම් නිහඬ වෙනවා.
ඔව් එහෙමයි කියන්නේවත් නැතුව නිහඬ වෙනවා. ඒ මොකද වැරදි කරුණක් එහෙම නැත්නම් ධර්මයේ කරුණක් වැරදියට තේරුම් අරගෙන අපින් අනුමැතියක් ලබා ගන්න වගේ කාරණාව විමසන්න ගිහිල්ලා අපි ඒක අනුමත කරොත් ඒ පුද්ගලයා බේරගන්න අදහසින් ඒ කාරණාව ඒක එහෙමයි කියලා ප්‍රකාශ කරන්න ගියොත් අර අකුසල කර්මේ ධර්මයට විරුද්ධ වීමේ කොටස්කාරයෙක් අපි බවට පත් වෙනවා. ඒ නිසා කවදාවත් හාමුදුරු නමකගෙන් ඔබට නැගිච්ච ප්‍රශ්නයක් විමසනවා නම් ඔබ ඒ ප්‍රශ්නෙට සියලු පිළිතුරු හිතාගෙන අපිට මෙතන ධර්මයේ තිබෙන කරුණක් නෙමෙයි තමන්ට හිතෙන අදහස්. ඒ හිතෙන අදහස ඒ විදියට හිතාගෙන කවදාවත් හාමුදුරු නමකගෙන් ප්‍රශ්න කරන්න එපා. මට මෙන්න මෙහෙම හිතුණා මේක හරි නේද? එහෙම කවදාවත් අහන්න එපා. තමන්ට යම්කිසි කරුණක් හිතුණා නම් හිතිච්ච කාරණාව ප්‍රශ්නයක් ඇටියට අහන්න. අපේ හාමුදුරනේ මෙන්න මේ ධර්මයේ මෙන්න මෙහෙම කරුණක් සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ? මෙන්න මේ කාරණාවට බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ? එහෙම ප්‍රශ්න කරනකොට තමයි ධර්මය දන්න ස්වාමින්වහන්සේලාගෙන් ධර්මය දන්න ආචාර්යවරුන්ගෙන් ඔබට ඒකට හරිම පිළිතුර ලැබෙන්නේ. එහෙම නැත්තම් ඔබ ප්‍රශ්නේ අහන්නේ ඔබ ඒ සියලුම කරුණු ටික අවබෝධ කරගෙන වගේ නම් ඔබට කවදාවත් ඒකට නිසි පිළිතුර ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහනකොට බුදුරජාණන් වහන්සේගෙන් උනත් ප්‍රශ්නයක් අහන්න ඕනේ එහෙමයි. දැන් බමුණ ඇවිල්ලා ඇහුවේ කොහොමද? ස්වාමීනි මං අහලා තියෙනවා මේ ගිනි පුදනවා කියන එක මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඕ බමුණ මාත් අහලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් ඇටියට ඇහුවේ නෑනේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා බමුණ එහෙම ප්‍රශ්න කරන්න එපා භාග්‍යවතුන් වහන්සේගෙන්. භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනකොට මෙන්න මෙහිම අහන්න. කොහොමද? ස්වාමීනි මම ගිනි පුදන්න කැමතියි. ගිනි නංවන්න කැමතියි. ස්වාමීනි මට අවවාද කරන මට අනුශාසනා කරන්න මේ ගිනි පුදන එක ගිනි නංවන එක මට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක්ද අහිතවත් පිණිස පවතින දෙයක්ද කියලා. අන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ බමුණට පිළිතුරු දෙනවා. බ්‍රාහ්මණය යම්කිසි කෙනෙක් මෙන්න මෙහෙම ගිනි පුදනවා නම් ගිනි නංවනවා නම් ඔහුට දුක් පිණිස දුක් විපාක ලැබෙන උල් තුනක් ඔහුට කලින් ඒ ගිනි පුදන්නට කලින් ඔහුට ලැබෙනවා. මොනවද ඒ තුන? පළවෙනි එක තමයි මනෝ උල. දෙවෙනි එක තමයි වාක් උල. තුන්වෙනි එක තමයි කාය උල. මනෝ වාක් කාය. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා විස්තර කරනවා. කොහොමද? බ්‍රාහ්මණය යමෙක් ගිනි පුදනකොට ඒ ගින්නට අවශ්‍ය කරන දර ගේනවා. දැන් දර මෙපමණක් ඕන, එළුවන් මෙපමණක් ඕන, ඌරන් මෙපමණක් ඕන, වස්සන් මෙපමණක් ඕන කියලා හිතින් ඒ යාගය සූදානම් කරනවා. බ්‍රාහ්මණය ඔහු පිනක් කියලා කරන්නේ පවක්. සෝ පුඤ්ඤං කරෝමීති අපුඤ්ඤං කරෝති. ඔහු පිනක් කියලා කරන්නේ පවක්. බ්‍රාහ්මණය ඔහු කුසලයක් කියලා කරන්නේ අකුසලයක්. බ්‍රාහ්මණය ඔහු සුගතියට යන දෙයක් කියලා හිතාගෙන කරන්නේ දුගතියට යන දෙයක්. බ්‍රාහ්මණය මෙන්න මේක තමයි දීර්ඝ කාලයක් දුක් පිණිස හේතු වෙන පළවෙනි උල. මනෝ සත්තං මනෝ උල. ඊළඟට දෙවෙනි උල තමයි බ්‍රාහ්මණය යම්කිසි කෙනෙක් ගිනි පුදනකොට මෙපමණක් දර ගේන්න, මෙපමණක් එළුවන් ගේන්න, මෙපමණක් වස්සන් ගේන්න,
මෙපමණක් ඌරන් ගේන්න කියලා ඒ අයට වචනින් ප්‍රකාශ කරනවා. ඔහු වාචසිකවත් කරගන්නේ අකුසලයක්. පිනක් කියලා හිතලා කරගන්නේ පවක්. කුසලයක් කියලා හිතලා කරගන්නේ අකුසලයක්. සුගතිගාමී තත්ත්වයට යනවා කියලා කරන්නේ දුගතිගාමී තත්ත්වයට යන දෙයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදියටම බ්‍රාහ්මණය ඒ කෙනා කායිකවත් ඒ අකුසල කර්ම ටික කරගන්නවා. කොහොමද? දර ගේනවා, සතුන් ගේනවා, ඒ සතුන් මරනවා, ඒ සතුන් ගිනි පුදනවා. කායිකවත් ඔහු පිනක් කියලා හිතලා කරගන්නේ පවක්, සුගතියට යනවා කියලා හිතලා කරගන්නේ දුගතියට යන දෙයක්, කුසලයක් කියලා හිතලා කරගන්නේ අකුසල කර්මයක්. බ්‍රාහ්මණය මේ ලෝකයේ සත්වයාව දවන, සත්වයාව දුගතියට ඇදගෙන යන, සත්වයාව දුකට පත් කරන බ්‍රාහ්මණය ගිනි වර්ග 3ක් තියෙනවා. බ්‍රාහ්මණය ඒ ගිනි වර්ග 3 උපන් තැනදිම නිවන්නට ඕන. මොකක්ද මේ ගිනි වර්ග 3? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. බමුණ මෙන්න මේ ගිනි වර්ග 3 නම් උපන්නේ යම් තැනකද උපන් මොහොතෙම නිවල දාන්නට ඕන. මොකද මේ ගිනි 3න් සත්‍යාව දැවුනොතින් අති දීර්ඝ කාලයක් ඒ සත්‍යාව දරුණු නිරයන් වල දවනවා. දීර්ඝ කාලයක් ඒ සත්‍යයට දුක පිණිස හේතු වෙන කාරණාවක් බවටම පත් වෙනවා. පිටුතරි මෙතන මේ බුදුරජාන් වහන්සේ මේ රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න කියලා වචන 3කින් හැඳින්වුවට මේ 3 ඇතුලේ මුළු චතුරාර්ය සත්‍යම කතා කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරපු සියලුම අකුසල කර්මයන් මෙතනට එකතු කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ වචන 3 කෙටියෙන් තමයි මෙතන මතක් කරලා තියෙන්නේ. රාගය කියන ගින්න, ද්වේෂය කියන ගින්න, මෝහය කියන ගින්න. අපි කෙටියෙන් මේ වචන 3 පිළිබඳව වෙලාවේ හැටියට අදහසක් මේ සාකච්ඡාව තුළ තේරුම් කරගමු. පළවෙනි එක තමයි රාග ගින්න. කොහොමද මේ රාගයෙන් සත්‍යාව නසන්නේ? රාගය කියලා කියන්නේ සත්‍යාව සංසාරේ අති දීර්ඝ කාලයක් නසන බලවත් කෙලෙස් ධර්මයක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේ ආයතන 6න් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. මෙන්න මේ අරමුණු 6න් උපාදානය කරගන්න සත්වයා රාග ගින්නෙන් හැම කල්හිම පින්වතුනි දවනවා. සසරේ යම් තාක් කාලයක් සසර සත්‍යා මේ සසරේ ඇවිදගෙන ආවනම් තණ්හාවෙන්ම තමයි මේ සංසාරේ සංස්කාර ධර්මියෝ මේ සසර පුරාවටම අපි හදාගත්තේ. තවත් අනාගතේ අසංඛ්‍ය ගණන් සසර අපි හදලා තියෙනවා නම් ඒ හදලා තියෙන්නෙම පින්වතුනි මේ තණ්හාව මූලික කරගෙන. රාගය කියලා කියන්නේ සත්වයාව දැඩි ලෙසම සසරට ඇද දාන දරුණුතුම කෙලෙස් ධර්මයක්. මේ රාගය කොච්චර භයානකද කියලා කියනවා නම් අපේ මහබෝසතාණන් වහන්සේ මීට 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින් පාරමිතා පුරන ආරම්භක ජීවිතයේදී පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී ස්ත්‍රී භවයක් ලබනවා.
ඊළඟට බෝසතාන් වහන්සේ එතනින් පස්සේ පිරිමි භවයක් ලබනවා එක රාජ්‍යයක රජෙක් වෙලා. බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී තමයි අපේ මහබෝසතාණන් වහන්සේ පළවෙනි මනෝ ප්‍රනිධානය ආරම්භ කළේ. හැබැයි ඊට කලින් එක රාජ්‍යයක රජෙක් වෙලා උපදිනවා. ඒ රජෙක් වෙලා උපන්න ජීවිතේ තමන්ට ඉන්නවා බලවත් ඇතුන්. ඔය අතර විශේෂ ඇතෙක් තමන්ට ලැබෙනවා. ඇත්ගොව්වලවා මේ ඇතාව පුරුදු කරනවා. ඇතා පුරුදු කරගෙන යනකොට ඇත්ගොව්වා රජතුමාට දන්වනවා මහරජ දැන් ඇතා සූදානම්. ඒ වෙලාවේදී රජතුමා මේ ඇතාගේ පිට උඩ නැගලා ගමනක් යනවා. යනකොට ඉදිරියෙන් ගියපු එක ඇතින්නියක් දැකලා මේ ඇතා මද කිපිලා රජතුමාවත් ඇදගෙන අර ඇතින්නිගේ පස්සෙන් ගමන් කරනවා. වේගෙන් දිව යනවා. රජතුමා අතර මාර්ගයේ එක ගහක අත්තක එල්ලිලා ජීවිතේ බේර ගන්නවා. රජතුමා මාලිගාවට ගිහිල්ලා දැන් ඇත්ගොව්වට දොස් කියනවා. ඇත්ගොව්ව කියනවා මහරජ මේ ඇත්හලේ යම් තාක් ඇතුන් ඉන්නවා නම් ඔය සියලුම ඇතුන් අතර අතිශයින්ම හික්මුණු ඇතා තමයි මේ ඇතා. මහරජ මං ඔබ වහන්සේට තව දින 7කින් ඔප්පු කරලා පෙන්නන්න. දැන් දින 7ක් ලඟ වුණා. ඇතා දින 7කට පස්සේ මාලිගාවට ආවා. රජතුමා ඇත්ගොව්ව ඇත්හලට ගෙන්නෙව්වා. ගිනියම් වෙච්ච යකඩ ගොලියක් මේ ඇතාගේ ළඟින් තියලා ඇත්ගොව්ව ඇතාට නියෝග කරනවා මේ යකඩ ගොලිය හොඬ වැලෙන් අල්ලගන්න කියලා. ඒ වෙලාවේ ඇතා අර ගිනිගෙන දිලිසෙන යකඩ ගොලිය හොඬ වැලට අරගෙන ඔසවගෙන ඉන්නවා. හොඬ වැල චිටි චිටි ගාලන් හඬින් පිලිසෙනවා. රජතුමාට ඉවස ගන්න බැරුව ඇත්ගොව්ව කියනවා දැන් ඔක නතර කරන්න කියලා. ඇත්ගොව්ව එකෙන් පෙන්නවා. ඇත්ගොව්වා රජතුමාට කියනවා මහරජ බලන්න මේ ඇතා කොච්චර හීලා ඇතිද්ද. නමුත් මහරජ මේ සියලු වේදනාවන් වලට වඩා සත්‍යාව දවන බරපතලම වේදනාවක් තමයි රාගය. ඒ වෙලාවේදී රජතුමා ඒ මොහොතේම හිතනවා රාග ගින්න මොන තරම් බලවත් කෙලෙස් ධර්මයක්ද. එතනදී බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේ මේ සියලු කෙලෙසුන් නසා යම් දවසක මම බුදු බව ලබලා මේ සංසාරේ මෙවැනි ගිනිවලින් දැවෙන සසර සත්‍යයන්ව මම සසරින් මුදවනවා කියන අදිෂ්ඨානය භාග්‍යතුන් වහන්සේගේ හිත තුළ ඒ විලාවේ පළවෙනි මනෝප්‍රනිධානය ආරම්භ කරන්න කලින් උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා. බලන්න පින්වත්නි මේ රාගය කියලා කියන්නේ කොච්චර සත්‍යාව සසරට ඇද දමන කෙලෙස් ධර්මයක්ද. පින්වත්නි තණ්හාවෙන් හිත අසරණ වුණාම තණ්හාව තමන්ගේ හිත බලවත් ලෙස පාලනය කරන්න ගත්තම තමන්ට හරියට සිහිය උපදව ගන්න බැරි වුණොත් පින්වත්නි මේ සත්වයා මේ කියන්නා වූ රාග ගින්නෙන් අතිශයින්ම දැවෙනවා. බලන්න පින්වත්නි දැන් තණ්හාවෙන් තමන්ගේ හිත යම් යම් දේවල් වලට ඇලෙනකොට ඒ ඇලීම මත සමහර වෙලාවට නොයෙක් නොයෙක් අඩුපාඩුකම් තමන්ගේ අතින් වෙනවා. දැන් උදාහරණයක් හැටියට දෙමව්පියෝ දරුවන්ට ඇලෙනවා. දරුවන්ට ඇලුනම ඒ දරුවන්ට තියෙන සෙනෙහස වැඩිකම නිසාම පින්වත්නි සමහර වෙලාවට දරුවෝ කරන්නේ හරි දේද දරුවෝ කරන්නේ වැරදි දේද මේ දෙකෙන් මොකක්ද කියන එක තෝරගන්න බැරි වෙනවා. ඒ නිසා සමහර දෙමව්පියෝ දරුවන්ට තියෙන බලවත් ආශාව නිසා සමහර වෙලාවට දරුවෝ වැරදි කරනකොට ඒ දිහා නිහඬව දෙමව්පියෝ බලාගෙන ඉන්නවා. යම් ගුරුවරයෙක් යම් වැඩිහිටියෙක් ඒ දරුවට දඬුවම් කළොත් ඒ දරුවට අවවාදයක් දුන්නොත්
ඒ අවවාදයේ දෙන දඩුවම් කරන වැඩිහිටි පිරිසත් සමග ගැටෙනවා. ඇයි? අර රාගයෙන් තණ්හාවෙන් තමන්ගේ දරුවන් අල්ලගෙන. ඊළඟට පින්වතුනි සමහර වෙලාවට ආයතනවල කණ්ඩායම් වශයෙන් එකට රැස් වෙලා ඉන්න තැන්වල පිරිස් එකට කටයුතු කරද්දී ඒ ආයතනවල තමන්ට බොහොම හිතවත් තමන්ට බොහෝම ලිංගතු පිරිස එකට ඉන්නකොට සමහර වෙලාවට නුසුදුසු නොමනා ක්‍රියාවන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි තණ්හාවෙන් ඒ පිරිසව තමන් අල්ලගෙන ඉන්න නිසා අර වැරැද්දක් දැකපු වෙලාවට ඒ වැරැද්ද තමන් හදන්න යන්නේ. සමහර වෙලාවට තමන් වැරැද්දක් දැක්කත් පොදුවේ ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්නත් තමන් උත්සාහ ගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ කාලේ කපිල කියලා එක්තරා තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ මේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ත්‍රිපිටකය අට කතාව මුළු ධර්මයේම කටපාඩම් කරගත්තා. ඒ නිසා මේ හාමුදුරුවෝ යම්කිසි කරුණක් පින්වතුනි කියනවා නම් ඕන කෙනෙක් ඒ කාරණාව පිළිගත්තා. තමන්ට හිටියා ඊටාම මිත්‍ර හාමුදුරු නම. උන්වහන්සේ දවසක් වරදක් කරනවා. ඒ මිත්‍ර භික්ෂුන් වහන්සේ බේර ගන්න ඕන නිසා මේ කපිල හාමුදුරුවෝ මොකද කරන්නේ? ධර්මයේ තිබෙන එක කරුණක් පින්වතුනි වෙනස් කරනවා. ඒ වෙනස් කරලා අර මිත්‍රාව බේර ගන්නවා. එතකොට මේ හාමුදුරුවන්ට ඒ අකුසලය කරන්න හිත පහළුනේ මොකක් නිසාද? අර මිත්‍රාව තණ්හාවෙන් රාගයෙන් අල්ලගෙන තිබිච්ච නිසා. එතකොට පින්වතුනි තමන් කරන්නේ හරි දේද වැරදි දේද කියන එක පේන්නේ. අද ගොඩාක් පින්වතුනි දැන් මේ ශාසනයේ මුල ඉඳලම ගත්තොත් යම් සිල්වත් වූ කෙනෙක් ඒ සිල් බිඳ ගත්තනම් සිල් බිඳගෙන තියෙන්නේම සීලවන්ත කාන්තාවක් නිසා. ගොඩක් කතා අරගෙන බලනකොට සීලවන්ත පිරිසගේ සීලේ නැති වෙලා තියෙන්නේ තවත් සීලවන්ත කෙනෙක් නිසා. දැන් සමහර වෙලාවට සීලවන්ත භික්ෂුවක් සීලවන්ත කෙනෙක් ස්ත්‍රියක් ඇසුරු කරනවා. ඇයත් ඊටාම සීලවන්තයි. ඊටාම ගුණවන්තයි. හැබැයි අර ධර්මයට තියෙන තණ්හාව වැඩි නිසා ඒ ගුණයන් වලට තියෙන තණ්හාව වැඩි නිසා ඔවුන් එක්ක කටයුතු කරනකොට තමන්ගේ සීමාව තමන් අභිභවනය කරලා ඔවුන් ඇසුරු කරනවා. එහෙම කාලයක් යනකොට අර අනිත් කෙනාගේ ළඟ යම් යම් අඩුපාඩුකම් දකිද්දි ඒ අඩුපාඩුකම් ඉවසනවා. ඒ අඩුපාඩුකම් සමහර වෙලාවට සාධාරණීකරණය කරනවා අනිත් පිරිස් ඉදිරිපිට. ඔහොම සමහර තැන්වලට ගිහිල්ලා අන්තිමටම ඒ සීලවන්ත අය දුස්සීලයන් බවට එහෙම නැත්නම් සිල් බිඳගත්තු පිරිසක් බවට අන්තිමටම පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ තණ්හාව රාගය කියන එක අතිශයින්ම භයානකයි. රාග ගින්න කියන්නේ අතිශයින්ම භයානක දෙයක්. අර මාතා පුත්තු සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවනේ. දවසක් එක අම්මා කෙනෙකුයි පුතෙකුයි මහාන වෙනවා. ඒ අම්මයි පුතයි දෙන්න මහාන වුණාම අම්මා නිසා පුතා ඉන්න ආරාමෙට නිතර ඉන්න ගන්නවා. කාලයක් කොහොම ඇසුරු කරා මව් සෙනෙහස ටික කාලයක් යනකොට ආදරයක් බවට පත් වුණා. දෙදෙනාගේ ස්ථාන අමතක වෙලා අන්තිමටම දෙදෙනාම රාගයෙන් බැඳුණා. බුදුරජාන් වහන්සේ වෙලාවේ අර භික්ෂුවගෙන් ප්‍රශ්න කරන්නේ මහාන මෝග පුරුෂය නුඹට හිතුනේ නැද්ද කියලා අහනවා. අඩුම තරමේ මේ භික්ෂුවක් භික්ෂුණියක් මෙවැනි රාගයෙන් බැඳෙන එක නුසුදුසුයි කියන එක නෙමෙයි. අම්මා කෙනෙක් එක්ක මම මෙවැනි කාර්යයක් කරනවා කියන එක නුසුදුසුයි කියන එකවත් හිතුන්නේ නැද්ද කියලා ඇහුවා.
බලන්න පින්වතුනි රාගයේ ගින්නෙන් සත්‍යාව දැවෙනකොට ඒ රාග ගින්න සත්‍යාව මුළු සසර පුරාවටම දවනවා. අපේ නාරද කාශ්‍යප නාරද ජාතකයේ දිහා බලන්න මහා නාරද ජාතකයේ දිහා ආනන්ද හාමුදුරුවෝ එක්තරා භවයක කර්මාර පුත්‍රයෙක් වෙලා ඉපිදලා අසත්පුරුෂ ඇසුරක් නිසා පරදාර කර්මය කරනවා. අන්තිමටම පින්වතුනි ඒ අසත්පුරුෂ ඇසුර නිසා කරපු අකුසල කර්මය පින්වතුනි ජීවිත ගණනාවක් දීර්ඝ කාලයක් දුක් පිණිස හේතු වෙනවා. රෞරව කියන නිරේක උපදිනවා. ඊළඟට එතනින් පස්සේ ඊළඟ ආත්ම භාවයේ එළුවෙක් වෙලා උපදිනවා. ඒ එළුවගේ පුරුෂ නිමිත්ත කපනවා. ඊළඟට වඳුරෙක් වෙලා උපදිනවා. වඳුරගෙත් පුරුෂ නිමිත්ත කපනවා. මෙන්න මේ වගේ උපදින ජාතිවල පරදාර කර්මයේ නිසා ඒ අකුසල කර්මයන් ගෙවන්නට ඒ කෙනාට හැකි වෙනවා. මෙහෙම පින්වතුනි රාග ගින්නෙන් සත්වයාව සසරේ අති දීර්ඝ කාලයක් පින්වතුනි දවනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බමුණ මෙන්න මේ ගින්න උපන් තැනදිම නිවන්නට ඕන. ඊළඟ ද්වේෂ ගින්න ද්වේෂයත් එහෙමයි. දැන් ද්වේෂය බලවත් වුණාම පින්වතුනි තමන්ට යම් ප්‍රඥාවක් තියෙනවා නම් ප්‍රඥාව පවා නැති වෙනවා. දැන් උදාහරණයක් ගත්තොතින් ජටිල සිටුවරයා කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයේදී උන්වහන්සේගේ ධාතු තැන්පත් චෛත්‍ය හදන්න රහතන් වහන්සේලා නොඑක් ගෙවල් වල ගිහිලා රත්තරන් අවශ්‍යයි කියලා දන්වනකොට එක ගෙදරක ස්වාමියෙකුයි බිරිඳකුයි බැන ගන්නවා. ස්වාමිය එළියට එනකොට රහතන් වහන්සේ එළියේ වැඩ ඉන්නවා. කරුණ සිහිපත් කරාම ඔය බුදුරජාන් වහන්සේව කකුල් දෙකින් අල්ලලා මම නම් කරන්නේ ගඟට විසි කරනවා කිව්වා. ඒ කරපු ප්‍රකාශය කරේ ද්වේෂ සහගත සිතුවිල්ලෙන්. ඒ කියන්නේ ද්වේෂය බලවත් වුණාම තමන්ගේ ප්‍රඥාව යට වුණා. ඉතින් මේ ද්වේෂය නිසා කරපු අකුසල කර්මය ඊළඟ භවවලදී පින්වතුනි ගෙවන්න උනා. මේ කරුණු ඊටාම දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකා. නමුත් කාලය බොහෝසෙන් ගත වෙලා තිබෙන නිසා මම මේ ඔබට කෙටියෙන් මතක් කරේ මේ ගිනි සත්‍යාව කොච්චර දවනවද කියන කාරණාව අපේ පින්වතුන්ට තේරුම් කරවන්න. ඊළඟට මෝහ ගින්නත් එහෙමයි. මෝහයෙන් අන්ධ වුණාම සංසාරයේ සත්‍යාව අති දීර්ඝ කාලයක් දවනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ගිනි තුන නම් කායිකවත් දුසරිතේ දෙනවා වාචසිකවත් දුසරිතේ දෙනවා මනෝමය වශයෙන්ුත් මේ ගිනි තුන නිසා දුසරිතෙහි යෙදෙනවා. ඒ නිසා බ්‍රාහ්මණය මේ ගිනි තුන උපන් තැනදී නසන්නට ඕන. ගිනි හතරක් තියෙනවා. ඒ ගිනි හතර සත්කාර කරමින් ගරු කරමින් පූජා කරමින් ගෞරව කරන්නට ඕන. මොනවද ඒ ගිනි හතර? පළවෙනි එක තමයි ආහුනීය ගින්න. ආහුනීය ගින්න කියලා කියන්නේ තමන් මෙලොවට බිහි කරලා තමන්ට ජීවිතයක් ලබලා දුන්නු තමන්ගේ දෙමව්පියන්ව වැඩිහිටියන්ව පෝෂණය කරන එක. මෙන්න මේ ගින්න නිතර නිතර දවන්නට ඕන. නිතර නිතර මේ ගින්න පූජා කරන්නට ඕන, ගෞරව කරන්නට ඕන. දෙවෙනි ගින්න තමයි ගහපති ගින්න. ඒ කියන්නේ ගෙදර ස්වාමි භාර්යාව එකිනෙකාට යුතුයකම් ඉටු කර ගැනීම. මෙන්න මේ ගින්නත් නිතර නිතර දවන්නට ඕන. ඊළඟට තුන්වෙනි ගින්න තමයි දක්ඛිනීය ගින්න. ඒ කියන්නේ සීලවන්ත යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණෙක් ඉන්නවා නම් සියලු කෙලෙසුන් නසපු ආර්යයන් වහන්සේලා දක්වාම මෙන්න මේ සියල්ලන්ටම දන් දීලා පුද සත්කාර කරලා ඔවුන්ව පිදීම. ඒ තුන්වෙනි ගින්නයි. මෙන්න මේ ගිනි තුන බ්‍රාහ්මණය නිතර නිතර දවන්නට ඕන. නිතර නිතර කරන්නට ඕන. මෙන්න මේ කාරණාව මේ උග්ගත ශරීර බ්‍රාහ්මණයට දේශනා කරාම බ්‍රාහ්මණයා ඒ වෙලාවෙම භාග්‍යවතුන් වහන්සේගේ සරණ යනවා. ස්වාමීනි මං අද පටන්
ඔබ වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. නොමග ගියපු මට ඔබ වහන්සේ මග පෙන්නවා. අන්ධකාරයේ ඇවිදින මට ඔබ වහන්සේ තෙල් පහනක් අතට දුන්නා. ඔබ වහන්සේ වහලා තිබිච්ච දෙයක් මට ඇරලා පෙන්නවා. අද පටන් මම ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියා. එහෙමනම් පින්වතුනි මේ කරුණු කෙටියෙන් අපි සාකච්ඡා කරාට දීර්ඝව විස්තර කරන්න පුළුවන් කරුණු. නමුත් අපි ඉදිරි කාලයේ දේශනාවල් වලදී මේවායේ තිබෙන ගැඹුර මේවායේ තිබෙන මීට වඩා ධර්ම කරුණුත් එක්ක ඔබට සාකච්ඡා කිරීමේ අරමුණින් අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වලා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන හෝමාගම ප්‍රගති මාවත පදිංචි චින්තක සහ චම්මි කියන ආදරණීය දෙපළ සහ ධර්මා හෙන්රි පෙරේරා ඇතුළු මේ පින්වත් පිරිසයි දේශනාවේ දායකත්වයේ දරන්නේ. බලාපොරොත්තු වෙනවා ඇමරිකාවේ කැලිෆෝනියාහිදී උසස් අධ්‍යාපනය ලබමින් සිටි හදිසි අනුතුරකින් මිය පරලෝ යන්නට යෙදුන වසර 8කට පෙර මිය ගිය තම ආදරණීය පුතුණුවන් වන විනුර හරීන් විජේසිංහ ආදරණීය පුතුණුවන්ට ඒ මුණුපුරාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ආදරණීය පුතුණුවන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. නිවන් දකින ජාති දක්වාම කිසිදු ආත්ම භාවයක එවන් අකල් මරණයකටපත් නොවේවා. සංසාරේ පරම මනුෂ්‍යාවුෂම භුක්ති විඳින්නට මේ උතුම් ධර්ම දානේ අති උදාර කුසල කර්මයේ හේතු වාසනා වේවා. අවසානයේදී කෙටිම කාලයකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පහසුම ආකාරයට ලබන්නට මේ පින පාරමිතාවක්ම වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොළඹ ග්‍රීන් පාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්‍රාමික පරිපාලන නිලධාරී රුෂාන් මලේගොඩ පයාගල් නිවසේ විසූ දොන් සනී මයිකල් ගම්මුණේ අප ආදරණීය මහප්පා අප අතරින් වෙන්ව ජුනි මාස 9 වන දිනට 3 මාසක් නිමිති කරගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම චින්තක විජේසිංහ මහත්මයාගේ නැසීගේ දෙමව්පියන් ප්‍රධාන සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි. සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ ඒ පින්වත් හැම දිනාටමත් මේ උතුම් කුසල ධර්මය අනුමෝදන් වේවා. ඔවුන්ටත් මේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම මුදුන්පත් කරගෙන සසර ගමන සුවපත් කරගන්නට බොහෝ පින් දහම් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං